සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් අදත් ලක්ෂණ ප්‍රේම තටාකයේ අපේ සොඳුරු මුණ ගැසීම ප්‍රේම තටාකයේ පැය දෙකක කාලයක් ඔබ අප රැඳෙන්නේ රසවත් අර්ථවත් සොඳුරු ගීතාවලියක් එක්ක කාලෙන් කාලයට නිර්මාණ විදිහට අපිට විවිධ තේමාවන් ඔස්සේ බොහොමයක් ගීත අහන්න විඳින්න ඉඩ ලැබෙනවා. මේ ලැබෙන ගීත අතරේ දිනකට ලැබෙන අති විශාල ගීතාවලිය ඇතුලේ අපේ හදවතට දැනෙන අපේ හිතට වඩාත් සමීප අපේ ජීවිතයට අපේ මතකයන් එක්ක කතා කරන ගීත ප්‍රමාණය සීමිතයි. එහෙම ගීතාවලියක් එක්කයි අදත් අප ඔබව මුණ ගැහෙන්නේ. ඒ වෙනුවෙන් රසවතෙකුට අප හැමදාමත් ආරාධනා කරනවා ප්‍රේම තටාකයත් එක්ක එක්වන්නට කියලා. අද අප ගීතයට ආදරය කරන එවන් රසවතෙකු කැඳවාගත්ත ලක්ෂණ ප්‍රේම තටාකයට. හැබැයි රසවතෙක් කියලා හඳුනාගත්තාට ඔහු වෛද්‍යවරයෙක්. ඒ වගේම තමයි වෛද්‍ය වෘත්තිය ඔස්සේ දසදහස් ගණන් මිනිසුන් සුවපත් කරන අතරේ කලාවත් එක්ක ඊට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ මාධ්‍යයන් එක්ක බැඳෙමින් මිනිසුන්ගේ හිත සුවපත් කරන්නට උත්සාහ කරන රසවතෙක්. දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර මහතායි අද ලක්ෂණ ප්‍රේම තටාකයේ අපේ රසවතා ආරාධිත අමුත්තා. ආයිබෝන් වෛද්‍යතුමනි. ආයිබෝන් මනිකා. අපි බොහොම මේ කාර්යබහුල සමයකට පස්සේ තමයි ප්‍රේම තටාකයත් එක්ක එකතු වෙන්නේ. දශක කිහිපයක් මුළුල්ලේ ඔබේ හිතේ තිබුණු සිහිනයක් මේ ඉතා මෑතකදී පසුගිය මාසයේ අගභාගයේදී හැබෑවක් බවට පත් කරගත්තා. ඒ හීනේ හැබෑ කර ගැනීමේ සතුටත් එක්ක මේ අද වෙනකොට හිතේ තියෙන සතුට කොහොමද කියලා කැමති ඉස්සෙල්ලම දැනගන්න. ඔව් මොනිකා මම සාමාන්‍යයෙන් ජීවිතේ ඔහේ ගලාගෙන යන්න දෙන්නේ නැහැ. මගේ ජීවිතේ මට ඕන විදිහට මම හරව ගන්නවා. පොඩි කාලේ මම හිතුවා මට කොහොම හරි වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා. ඊට පස්සේ මම හිතුවා වෛද්‍යවරයෙක් වෙලා මට තනියම යමක් කරන්න පුළුවන්. හැබැයි මට කවදා හරි පුළුවන් වුණොත් වෛද්‍යවරු ගොඩාක්කට සේවයක් කරන්න පුළුවන්. ගොඩාක් රෝගීන් සුවපත් කරන්න පුළුවන් තැනක් අපිට හදාගන්න පුළුවන් නම් මගේ වෛද්‍ය වෘත්තියෙන් ඉස්සරහට තව දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඇත්තටම මගේ සිහිනයක් වෙලා තිබුණු රෝහලක්. මට පටන් ගන්න පුළුවන් වුණා අගමැතිතුමාගේ ආශිර්වාද මැද. ඉතින් ඒ සතුට බෙදා ගනිමින් ඉන්න කාලෙම තමයි මොනිකා අපි සතුට වෙනස් විදිහකට අපි කතා කරමුද කියලා අනේ බොහොම ස්තුතියි ඔබේ ආරාධනෙට. කොහොමද මේ මෙච්චර දැන් වෛද්‍යවරයෙක් කියලා කිව්වම අපි දන්නවා අතිශය කාර්යබහුල ජීවිතයක් තියෙන පුද්ගලෙක්. ගීත අහන්න ගීත විඳින්න වෙලාවක් තියෙනවද? ඔව් මොනිකා මේක මේ අපි වරද්දගත්තු තැනක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ වෘත්තියක් තියෙන්නේ මිනිස්සෙකුට ජීවත් වෙන්න මුදල් හම්බ කරගන්න සහ සේවාවක් කරන්න. හැබැයි හැම කෙනෙක්ම මිනිස්සයෝ. හැම කෙනෙකුටම ජීවිතේ රස පැත්තක් තියෙනවා. හැම කෙනෙකුටම පාර අතු ගා ගන්න කෙනෙකුට සමහරට කම්කරුවෙකුට ගොවියෙකුට හැම කෙනෙකුට ඒ ජීවිතේ රස පැත්ත හැම කෙනෙක්ම මේ තමන්ගේ මනසේ හදවතේ තියෙනවා. ඒක විවෘත කරගන්න. තමන්ගේ ඉන්න රසවත අඳුරගන්න. අඳුරගෙන තමන්ගේ රැකියාවට එකතු කරගන්න. අන්න එතකොට තමන්ගේ රැකියාවත් හරි සුන්දර වෙයි. මිනිස්සුන්ට හරි ප්‍රියමනාප වෙයි. මිනිස්සු ආදරය කරන්න ගනි. ඒ නිසා මම හැම කෙනෙකුටම කියන්නේ ওই තමන්ගේ කලාව කියන කොටස කොහේ හරි තැනක තියෙනවා. පොඩ්ඩක් ගෙදර ඉන්න ගමන් හිතලා බලන්න මගේ කලාව කොතනද තියෙන්නේ. සමහර වෙලාවට තනියම රස විඳින කලාවක් තියෙන්න පුළුවන්. අහස දිහා බලාගෙන, කුරුල්ලෝ ඉගිලෙන දිහා බලාගෙන, සින්දුවක් අහගෙන, චිත්‍රයක් අඳින. ඒ නිසා පැටවුන්ටත් කියලා දෙන්න ඕනේ මේ කලාවේ රස මුල්, රසතැන්, රසනාර. මම කියන්නේ හැම කෙනෙකුගේම ජීවිතය තුළ කලාව තියෙනවා. කලාව තමන් අඳුර ගන්න. අපි ප්‍රේම තටාකේ සොඳුරු ගීතාවලිය දිහාවට යමු. ඔබ මුලින්ම තෝරා ගන්න ගීතයත් එක්ක දේශාංජලි වික්‍රමසිංහ ලියලා සංගීතවත් කරලා මේ ගීතය ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහයන්. ඔබේ සිනා ළඟ නෙත නැවතුණුදා, ඔබේ කතා ළඟ සිට නැවතුණුදා ප්‍රේමය හැදින්නෙන. කුමටද උපමා ඉතිහාසයේ මුන් ප්‍රේමවන්තයින්ගෙන් ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසින් ඉමක් කොනත්
අඳුරු පායා එනසේවා ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බොමා ඔබේ සිනාලඟ මෙත නැවතුණා ඔබේ කතාලඟ සිත නැවතුණා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මොනිකා මං ඔයාගෙන් අහුවොත් ජීවිතේ ප්‍රථම ප්‍රේමය මතකද කියලා. ඇත්තටම මට ප්‍රථම ප්‍රේමයේ විදියට දකින්න මොනිකා ජීවිතේ මුණ ගැහුණු අංක 1 විච්ච ආදරය නෙමෙයි. හදවතේ 1 විච්ච ප්‍රේමය හදවතේ සියුම් නහර විනිවිද ලයලයට කාවැදිච්ච ආදරයක් කාට හරි තියෙන්න පුළුවන්. කෙනෙකුගේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවා නම් එම ප්‍රේමය විදියට නිර්වචනය කරන්නේ මම කියන්නේ අන්න ඒ ආදරේ. සමහරලාට නොඉල්ලමි කිසිවක් ආදරේ හැරෙන්නට ඕකම තවත් විදිහකට කියනවා නම් ආත්මයේම තමන් වෙනුවෙන් කැප කරලා ජීවිතේම තමන් වෙනුවෙන් දිය කරන්න පුළුවන් ආදරයක් යම් හදවතකට තියෙනවා නම් ඒ තමයි මම දකින ප්‍රේමය. මොනිකා ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලනකොට එක තැනක තියෙනවා දෙබසක්. එක ආත්මයක් අවසන් වෙලා තවත් ආත්මයකදී පිළිසිඳ ගන්නකොට ආත්මේ කොටස් දෙකකට කැඩෙනවා. ඒ එකම ආත්මේ කොටස් දෙකකට කැඩලා තැන් දෙකක ඉපදෙනවා. හැබැයි මේ එකම ආත්මේනේ කොටස් දෙකකට කැඩලා අපි පොඩි කාලේ අපි ජීවිතේ මොනවද ජීවිතේ හොයනවා. අපි දන්නේ මොකද්ද හොයන්නේ කියලා. සමහරවිට හොයාගෙන යනකොට අතරමඟදී ඊට සමාන කෙනෙක් වාගේ අපට හම්බ වෙනවා. අපි ආයෙත් කතා බහ කරනවා. හැබැයි ටික කාලයක් යනකොට හිතෙනවා නෑ එයා නෙමෙයි නේද මේ කියලා. අර මගේ අර ඉතුරු ආත්මේ සමහරලාට මොනිකා ඒ ආත්මය අපට අපේ ගිම්හානේ එනකම් අපේ අවසන් ජීවිතේ එනකම් අපට හම්බ වෙන්න පුළුවන්. ඒ එක තැනක තියෙනවා එයාව හම්බ වෙන්නේ අවසාන කාලේ හැරමිටියකින් යනකොට පුංචි මල් වත්තකදී හම්බ වෙනවා. අපිට එකපාරට S2ට ඔයාගේ S2 පොඩ්ඩක් හුරුපුරු දෙයි. මගේ හිනාව මට ටිකක් දැනෙනවා. මොකද්ද හුරුවක් මට දැනෙන ඔයා ළඟ. ඉතින් මොනිකා මම හිතන්නේ අපි කවුරු හරි එක්ක ජීවිතේ අවසාන භාගයකදී හරි අපට හම්බෙලා යමක් දැනෙනවා නම් අන්න එතන තමයි ප්‍රථම ප්‍රේමය. එතන තමයි අපි ජීවිතේ දැනෙන තැන ඔබේ සිනහව ළඟ මගේ සිත නතර වෙච්ච එතන අපි හම්බෙන්නේ ගීතේ. ඔබේ සිනාලඟ නිත නැවතුණුදා ඔබේ කතාලඟ සිත නැවතුණුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලෝ තලයේ ඔබේ සිනාලඟ නිත නැවතුණුදා ඔබේ කතාලඟ සිත නැවතුණුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලෝ තලයේ උපමා ඉතිහාසයේ මුන් ප්‍රේමවන්තයින්ගෙන් කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසින් ඉමක් කොනක්
බිමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බොමා ඔබේ සිනාලඟ මෙත නැවතුණා ඔබේ කතාලඟ සිත නැවතුණා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේ ලෝකයේ ඔබේ සිනාලඟ නැත නැවතුණා ඔබේ කතාලඟ සිත නැවතුණා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේ ලෝකයේ ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්කන ප්‍රේම තටාකය අපි ප්‍රේම තටාකයේ තවත් ගීතයකට යන්න සූදානම. සුරම්‍ය මාපිටිය මේ ගීතය රචනා කරන දර්ශන රුවන් දෙසනායකගේ සංගීතය අමරසිරි පෙරේසමගේ නිරෝෂා විරාජනී ගායනා කරන්නේ. හීන ගේන හැම රැකම ළඟ හිටියානම් නෑර කැටුව ආවානම් සසර පුරාමක් ආලවන්තකම කියන්නේ බෝසත්කම නම් දුක් විඳින්න දන් දුන්නේ කොහොමද එහෙනම්? මොනිකා ආදරයේ උත්තරීතරත්වයේ නැත්තම් පවිත්‍රත්වයේ වෙනුවෙන් දිය හැකි සන්නිදර්ශකයක් ලෝකයේ තිනවද කියලා කෙනෙක් ඇහුවොත් මගේ උත්තරය ඔව්. ඊනගෙන හැම රැකම ළඟ හිටියානම් නෑර කැටුව ආවානම් සසර පුරාමං පරපුරෙන් පරපුරට එවන් ආදරයක් ගැන කියා දෙන ගැහැණියක් ಭಾರತ දේශයේ ඉපදුනා. ඇය තමයි යසෝදරාව. මට හිතෙනවා සිදුහත් බෝධිසත්වයන්ට යසෝදරාව සංසාරේ පුරා පාද පරිචාරිකාවක් විදිහට මුණ නොගැසුණා නම් සමහරට බුද්ධත්වයේ පමා වෙන්න තිබුණා. අපිට ඒක දැනෙන්නේ අපිට තේරෙන්නේ ඒක සමහර වෙලාවට යසෝදරා මුණ නොගැසුණා නම් සමහරවිට අපිට බුදුන් නැති වෙන්න තිබුණා. තමන් එක්ක ජීවිතේ බෙදාගත් තමන්ගේ ස්වාමියා තමන් මව් පදවිය ලැබුණ දවසේ දරු පැටියයි ඇයයි තනි කරලා අබිනික්මන් කරනවා. ඇය වෛර කරන්නේ සිදුහත් කුමාරයාට ලෝකේ අවමන් විඳින්න අවකාශය හදන්නේ නැහැ. ඇය ඔහු වෙනුවෙන් ආභරණ සලුපිලි රජබොජුන් අත්හරිනවා. ඇයව පතන තව කුමාරවරු ඉද්දි ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. බුදුන් වහන්සේ වදාලා අම්මා වගේ, යෙහෙලියක් වගේ, සොයුරියක් වගේ, දාසියක් වගේ සමාන හැම උතුම් ගැහැණියක්ම යසෝදරාව තුළ ජීවත් වෙනවා. ඒත් මොනිකා මට හිතෙනවා හරිම කලාතුරකින් යසෝදරාවගේ ගුණ ඇති ගැහැණියෙක් හමු වෙනවා මිසක් යසෝදරාවරුන් මුණ ගැසීම හරි විරල දෙයක් කියලා. හැබැයි ඒත් එක්කම හිතෙන මොන සංස්කෘතියක්, මොන ජාතියක්, ආගමක් එක්ක අපි ජීවත් වුණත් හැම පිරිමියෙක්ම ප්‍රාර්ථනා කරන්නේ යසෝදරාවයි කියලා. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන්න ලං වෙනකොට යසෝදරාවට මතක් වෙනවා ජීවිතේ ආත්ම ගානක් ආපු විදිය. එක දවසක යනවා හදිසියෙන් ගිහලා ආනන්ද හාමුදුරුවනේ මට බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන්න ළඟයි. ආනන්ද හාමුදුරුවෝ ගිහලා කියනවා මේ යසෝදරා මහරහතන් වහන්සේ ඇවිල්ලා තියෙනවා. නෑ සද්දයක් නෑ. දෙවනි පාරත් කියනවා ආනන්ද හාමුදුරුවෝ යසෝදරා මහරහතන් ආව කියලා කියනවා. නෑ තුන්වෙනි පාර කියනවා යසෝදරාව මට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ඕනේ. මං ආත්ම ගානක් ආවා මෙච්චර කාලයක්.
මට තව එක දෙයක් කියන්න තියෙනවා. මට කියන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ගිහලා ඊපස්සේ බුදුහාමුදුරුවෝ එළියට වඩිනවා. කිව්වා මොනවද යසෝදරා ඉල්ලන්නේ? බුදුහාමුදුරුවනේ අපි කතා කරන්න ඕනේ ආත්මවල අපි ආපු විදිය. හැබැයි මට එකම එක දෙයක් කරන්න ඉඩ දෙන්න. ඔබ වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා මට මේ ලෝකෙන් යන්න ඉඩ දෙන්න කියලා. මට හිතෙනවා මොනිකා ජීවිතේ එච්චර ගැඹුරු ආදරයක් හිතන්න පුළුවන් නම් එතනින් හැබැයි බුදුහාමුදුරුවෝ ඉඩ දෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් සාමාන්‍යයෙන් මිනිහක ඉස්සරහින් වඩිනවල හැබැයි බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් වැඩි. අන්න ඒක තමයි ආනන්ද හාමුදුරුවන්ට හිතුනේ ඇයි බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම වහන්සේ බලගෙදරකදී නැත්තම් මිනිහ අරයි යනකොට ඉස්සරහින් වඩිද්දී යසෝදරාගේ පිටිපස්ස. ඒක තමයි ආනන්ද ලෞකික ආදරය. ඒක තමයි මුළු විශ්වීය ආදරය කියන්නේ. ඒක වෙන විදියකට අහන්න එපා. ඒක තමයි මගේ දැනුම. ඒක තමයි මම කියන්නේ කියලා. ඉතින් මොනිකා අපේ ජීවිතේ ඔය පාඩම ඇතිනේද අපේ ජීවිතවලට ඉගෙන ගන්න. හැබැයි අමරශ්‍රී අයියාගේ කටහඬත් එක්ක නිරෝෂාගේ ඒ ගායනයත් එක්ක මේ ගීතය මට හිතෙනවා ඒ දෙබසට දාන්න චුට්ටක් අහලා බලන්න එහෙම රසයක් දැනෙනවද කියලා මේ ගීතේ. නුඹ ළඟ වුන් බව දැනී එන පේන හැම තැනකම රන් රූපෙම පෙනී කරුණා ඇස සිර කරවසා පාරගන්න බැරි සිත නුඹ අරගෙන දුර ගියා කම අරගෙන එනවා සොය සොයා සෙනෙවන්ත කම අරගෙන එනවා සොය සොයා ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්කඩ ප්‍රේම තටාකය. ලක්කන ප්‍රේම තටාකයේ අප රැඳෙන්නේ
රජී වසන්ත වෙල්ගම ලිව්ව ප්‍රසාද් සිරිවර්ධන සංගීතවත් කළ මේ ගීතය කරුණාරත්න දියුල්කනේ හඬින් ඇහෙන්නේ අපේ වෛද්‍යතුමාගේ මේ වෘතියත් එක්ක ටිකක් සමීපව පද ගැලපෙලා තියෙනවා. හැබැයි අපේ ජීවිතයේ පළමු අවධියේදී අපි පරිත්‍යාගශීලී වීම වගේම අහිමි වීම පිළිබඳවත් හොඳ පාඩම් ඉගෙන ගන්නවා. සෝබා දහම අපට ඒ වෙනුවෙන් ලබා දෙන හොඳ අවස්ථාවන්. ඒ එක් අවස්ථාවක් පිළිබඳවයි මේ ගීතයට පද ගලපන්නේ රජී. බිම වැටුණු කිරිදතට අඬන මගේ ලපට හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා. අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනත් දුන්නා. මැටි ගෙදර අපේ කිරියම්මා. හොඳට අහනකොට බලන්නකෝ ඇතුලේ මහා ගැඹුරු දර්ශනයක් තියෙනවා. උපේක්ෂාවෙන් අහිමිවීම දරා ගන්න දරුවෙකුට පුංචි වයසේදීම කියා දෙන හැටි. වචන අපි ඒ ගන්න උදාහරණත් එක්කම හරි ලස්සනට තියෙනවා. රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා මානමින් ගේ කිදෙන කැවුම් මහුරෙන් එකක් අඬන පොඳුරුවන්ට දුන්නා. මැටි ගෙදර අපේ කිරියම්මා. මේ ගීතේ කියවෙනවා හොඳට අහලා බලන්න. සිටුවරුන්ගේ ගෙවල් වල රහත් නමකට නොදී කැවුම් මලු හංගලා තිබ්බට අපේ කිරියම්මලා කැවුම් යනකොට ඉස්සෙල්ලාම පුතේ කොඳුරුවන්ට කන්න අපි කැවුමක් එල්ලමු කියන එක. මතකද අපිට පුංචි කාලේ දතක් වැටුණාම අපි කොච්චර අඬනවද? සමහර අපේ දරුවෝ තාත්තේ දැන් මේ දත වැටුණා පුතේ. හැබැයි අපිට කියලා දෙන්න පුළුවන් නම් පුතේ ඔය දැන් දත වැටුනේ අපි ඔක ලේනකොට දෙමුද? අපිට තව ලස්සන සුදු දතක් දෙන්න. ඉතින් අර මං දන්ත වෛද්‍යවරයෙක් නිසාම මට හිතෙනවා එතනම තියනවා නේද අපිට. සමහරලාට මං චූටි දරුවෙක්ගේ දතක් ගලවලම නිකන් දුවේ මේ දත ඔයාට තව කාට හරි දෙන්න පුළුවන්. ඉඳ ලේනට දීලා මොකද ලේනට දත් දෙකයිනේ තියෙන්නේ. ලේනට දීලා ඔයාට ලස්සන දතක් බලාපොරොත්තු වෙන්න කියලා අපි දෙන්න ලේනකට කියලා. ඉතින් මේ අහිමි වීම දරා ගන්න පොඩි කාලෙම අපිට කියලා දෙන්න පුළුවන් නම් මට සමහරලාට මතක් වෙනවා මොනිකා අපේ ගෙදර නාගොල්ලාගම ගෙදරට පල්ලෙහා අපේ ආච්චි අම්මයි පොඩි මැටි පැලක හිටියේ. මම දුවගෙන යනවා උඩ ඉඳලා හැමදාම උදේට හවසට. මං අම්මිට්ටා කියලා කියන්නේ. අපේ අම්මිට්ටත් එක්ක හරි ආසයි ඔළුව අත ගගා මට කතා කියලා දෙනවා. එයාලා ගොඩක් ඉගෙන ගත්තු අය නෙමෙයි. ඒ කතන්දර ඇතුලේ එයාලා කතා කරන දේවල් ඇතුලේ හරි ගැඹුරු දේවල් තියෙනවා. දැන් තමයි අපිට ඒක තේරෙන්නේ මේ ලොකු ගැඹුරක් නේද අපිට මේ කතා කරන්න කියන එක. ඒ අපේ තාත්තලා අම්මලා සීයලා කියලා දුන්නු දේවල් ගැඹුරු දේවල්. දැන් පොහොසත් වුණාට අපි කවදාවත් සාර්ථක නැහැ. අපි ආධ්‍යාත්මිකවත් අපි පොහොසත් වෙන්න ඕන. මට අපේ මුතුන් මිත්තු නැත්තම් අපේ ආච්චිලා සීයලා හරි දුප්පත්. හැබැයි යාලා ආධ්‍යාත්මිකයෙන් හරි පොහොසත්. ඉතින් මේ ගීතයත් තමන්ගේ දරු පැටව එකතු කරගෙන ගීතයේ අර්ථය කියා දෙන්න අපි අහමු. බිම වැටුණු කිරිදතට හඬන මගේ ලපට හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා. අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනත් දුන්නා. මැටි ගෙදර අපේ කිරියම්මා. මැටි ගෙදර අපේ කිරියම්මා. නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා මානමින් ගේ කිදෙන කැවුම් මහුරෙන් එකක් අඬන පොඳුරුවන්ට
මට දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා බිම වැටුණු කිරි දත්තට හඬන මගේ ලපටි හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනත් දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා ගෙදර තිබුණු තැන ගමක කුසගිනි නිවල කිරියෙරෙන ගහක් වැඩ ඉන්නා විත්මඩ වී තැනක හමුුණොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය ලකන ප්‍රේම තටාකයේ අප රැඳෙන්නේ දන්තශල්‍ය වෛද්‍ය අසල විජේසුන්දර මහතා ද ප්‍රේම තටාකයේ අපේ ආරාධිතා මුත්තා ලෝෂන් බුලත් සිංහලයන්ගේ ගේ පද සංකල්පනාව එච්.එම්. ජයවර්ධනයන්ගේ සංකේතයට විශාරද මාල්නී බුලත් සිංහල ගායනා කරනවා රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ මොනිකා මේ ගීතය කොහේ හරි තැනක කාර්යයක යනකොට හරි මං කොහේ හරි තැන ඉන්නකොට මේ සින්දුව ඇහෙනකොට මට එකපාරට ඈත දුවගෙන යන්න හිතෙනවා මගේ පුංචි නාගොල්ලාගම කියන දුප්පත් ගම්මානෙට අපේ තාත්තලා ගොඩක් ඉගෙන ගත්තු අය නෙමෙයි සමහර මගේ තාත්තා 8 පන්තියට අකුරු ඉගෙන ගත්තා හැබැයි එයා සුන්දර මිනිස්සෙක් අපිට ඒ කාලේ සෙල්ලම් බඩුවක් කියා ටොපියක්වත් සීනි බෝලයක්වත් අරන් දෙන්න තරම්වත් තාත්තලාට ආර්ථිකයක් තිබුණේ නැහැ සමහර අම්මා දවල්ට කෑම හදනවා සමහරට අඩුපාඩුවකට මඤ්ඤොක් කලයක් තම්බලා රොටියක් පුච්චලා අපි ජීවිතේ ගත කරගන්නවා. ඒ කෑම කාලා සමහරලාවට අම්මගේ මිඳුල් තියෙන රෙද්දෙන් කට පිහදා ගන්නවා. සමහරලාවට අපිට ඒ ඉඳුල් සුවඳ එක්ක දුන් සුවඳ එක්ක දැනෙච්ච ආදරය. ඒ තමයි අපේ ජීවිතවලට හම්බෙච්ච දේ. මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඉස්කෝලේ යන්න සමහරට සෙරප්පුත් නැහැ කාලේ. එකම කලිසම ෂර්ට් එක. ඉතින් අපි ඇඳගෙන ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉල පොට්ටිකෝ කොහේ හරි තැනක තියලා ප්‍රධාන දේ තමයි දුවන්නේ. මට ඉස්සර තිබුණා ඉස්සර හිටියා අපේ ගෙදර හරක්. ඉතින් හරක් ටික ලෙහාගෙන දුවනවා වතුර බොන්න අරගෙන. ඒ පිට්ටනි වල ගිහිල්ලා අපි උන්ට වතුර බොන ගමන් මුගුන් වෙන ටිකක් කඩානම් මට ගෙනත් දෙනවා. අපේ ජීවිත ඇතුලේ හරි ගමත් එක්ක කුඹුරුත් එක්ක වෙල්ලායවල් එක්ක ඒ ගැමි පරිසරයත් එක්ක හැදිච්චි හරීම දැන් ඒක මතක් වෙනකොට හරි ආසාවක් ඇති වෙනවා. ඒ ගෙවුණු ඒ හැම සිදුවීමක් ඇතුළෙම අපේ ජීවිතේට මොනවා හරි ඉගැන්වුවා කියලා හිතනවා මොනිකා. තාත්තා සමහර වෙලාවට මාව ඔඩොක්කුවේ තියාගෙන වැව් බැම්මක ළඟ ඉඳලා කලාව ගැන කියලා දෙනවා. කිරල්ලු කෑ ගහන ඇති. ඔයාලා නිකන් හොයලා බලන්න කිරල්ලු කෑ ගහනකොට තාත්තා කියලා දුන්න පාඩම තමයි පුතේ කිරල්ලු කෑ ගහන විදිය වෙනස්. සමහර කිරල්ලුන්ගේ බිත්තර කන්න ආවම කිරලා කෑ ගහන්නේ වෙනස්. කිරලගේ ඈතින් මිනිස්සෙක් යනකොට කහඬ වෙනස්. සතෙක් ඈතින් එනවනම් හඬ. ඒ කියන්නේ ඒ පරිසර පද්ධතිය ඇතුලේ
අපට මේ කලාවල් හරි ලස්සනට තාත්තලා අපට කියලා දුන්නා. මම හැම වෙලාවකම කියන්නේ ඒකයි. අපි මඤ්ඤොක ගහක් ගලව ගන්න ගියාම තාත්තා මට කියනවා පුතේ ඔය මඤ්ඤොක ගහ ඉස්සෙල්ලා හොඳට හොල්ලන්න. ඒතකොට අල තියෙන පැති පේනවා. ඒ නිසා අලේ තියෙන පැති පොළොව පැලෙනවා, පොළොව බුරුල් වෙනවා. ඒ පැත්තට ඇල්ලුවොත් මඤ්ඤොක අලේ කැඩෙනවා. හැබැයි මම මොනිකා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ, එංගලන්තේ, ඇමරිකාවේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත මට දත් ගලවන්න කියලා දෙන්න මහාචාර්යවරු. හැබැයි මිනිහෙකුට දතක් රිදෙන්නේ නැතුව, දතක් කඩා ගන්න නැතුව ගලවන සිද්ධාන්තය කියලා දුන්නේ මගේ මහාචාර්යවරයා. ඒක තමයි මොනිකා අපි ආදරේ හැංගෙන තැන්, දැනෙන තැන් කතා කරන්න මම හැමදාම ආසයි. ඉතින් ඒ විදිහට දැන් සමහරලාට මේ රස තේරුම් ගන්න තාත්තා නැති වුණත් අම්මා හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඉතින් එහෙම අදාගෙන ආපු ආගමනේ මං වෙනුවෙන්ම මම්ම ගොඩනගාපු රෝහලක් තියෙනවා. ඉතින් එතකොට ඒ දැනෙන සතුට අපි ආපු ගමන් මග මේ ගීතවල කියන දේවල් එක්ක මේ ගීත තමන් ඉනවා. රජ මෙදුරක ඉපදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන මුල්ලතු ඉගිලේ අද නුඹේ සිරියහනේ හීනෙන් හිනා නොවී මා අඬවාපන් මේ රෑ යාමේ ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය අද ප්‍රේම තටාකය අපේ ආරාධිත අමුත්තා දන්තශල්‍ය වෛද්‍ය අසෙල විජේසුන්දර මහතා
අපි යම් තවත් ගීතයකට රත්නශ්‍රී විජේසිංහන් මේ ගීතය ලියන්නේ රෝහණ වීරසිංහන්ගේ සංගීතයට කරුණාරත්න දෙව්ගණී ගායනා කරනවා. මගේ දුවේ නුඹව දියෙන්නම් රැයි මිහිරිම වෙලාවයි. තොර හැරන් එළියට ආවතින් මේ මිහිරි දේවල් ඔබටමයි. මම හැම වෙලාවකම මේ නිර්මාණයක ඒ නිර්මාණකරුවෙක් කතා කරනවා. මට දවසක් ඉතින් ඒ කියපු කතාවත් එක්ක මට හිතුණා ඒ කතාව හැර මේ රත්නශ්‍රී අයියා කියන්න උත්සාහ කරන්නේ මොකද්ද මේ ලෝකයට කියන එක. මතකද මොනිකා සියටල් රතු ඉන්දියානු නායකයා. ඒ තරම් භූමියට ආදරය කරපු සුන්දර මිනිහෙක් බුදුහාමුදුරුවෝ හැර මම දැකලා නැහැ. ඇත්තට මේ කාලේ වොෂින්ටන් නගරය හරහා පාරවල් යනකොට වොෂින්ටන් නගරයේ නගරාධිපති ලියුමක් යවනවා. උඹලගේ මේ කැලෑවල් ටික අපිට කපන්න අපි උඹලට යකඩ දෙන්න. උඹලගේ කැලෑවල් ටික අපිට බාර දෙන්න කියලා. එයා ඒ ලියුමේ ආපහු ලියුමක් යවනවා. ඒ ලියුමේ තියෙනවා භූමිය අපගේ මාතාවයි. මව්බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් හෝ එහි ජීවත් වන දරුවන්ටත් උරුම වන්නේය. ජීවිතේ නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පොටක් පමණි. මිනිසායම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්න උපද්‍රවයකි. ඒ සියටල් 1854 දී කියපු කතාවක්. මම මේ කොරෝනා කාලෙදිත් ওই කතාව සම්බන්ධ කරා. සෝබාදහමට දරා ගන්න බැරි වුණොත් සෝබාදහමට හානි කරන අය පොඩ්ඩක් නතර කරනවා. මිනිස්සුන්ට ගෙවල් ඇතුළට දානවා යන්න එපා එළියට පොඩ්ඩක් කල්පනා කරපල්ලා කියලා. ඉතින් ඒ පණිවිඩය තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් මේ සෝබාදහම නම් කොච්චර රස විඳින්න පුළුවන් තැනක්ද මොනිකා. ඉතින් එළියට බහැලා ගියාම වැවක් වැව්තාවල්ලක් සමහර වෙලාවට ලස්සන කොළවලට වතුර වැටෙනවා. ගස් මැදෙනවා. කුරුල්ලෝ කෑ ගහන සද්ද ඕනේද අපි රස විඳින්න ඕනේ. ඉතින් මේ ලෝකෙ මෙච්චර ලස්සන දේවල් තියෙන මොනිකා අපේ දරුවන්ට අපි දියණිය කියලා කොට අපි පුතේ දරුවෝ සියල්ලම එකට ගත්තොත් අපේ දරුවන්ට කොච්චර මේ ලෝකේ සුන්දර දේවල් තියෙනවද අපිට මිහිර විඳිනවා නම් මේ රාත්‍රියේ දිගහැරෙන අපරිමිත චමත්කාර දිහා බලාගෙන මට ඔයාට ජීවිතය ගැන කියලා දෙන්න කොච්චර දේවල් තියෙනවද දුවේ මොනිකා දුවෙකුට විතරක් නෙමෙයි පුතෙකුටත් ඒ සෝබා ධර්මයේ අසුරෙන් අපේ ජීවිතය කියලා දෙන්න පුළුවන්. දරුවෙක් ජාතක කළ පමණින් සැබෑ පියෙක් වෙන්නේ නැහැ. සැබෑ මවක් වෙන්නේ නැහැ. මව්වත් ගුණය කියන්නේ හරි වෙනස් එකක්. මවක් නෙමෙයි මව්වත් ගුණය. ඒ නිසා මව්වත් ගුණයක් ඇති වෙන්න නම් දරුවට ජීවිතය ගැන කියලා දෙන්න වෙනවා. පාලිකාමල් බිමට බහැලා ඇවිදින්න යන වෙලාවයි නිල්තාරකාබිම බලාගෙන වැවුදියට පිම්බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දුතනියම හිනාවී මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවතින් අපේ මේ ලෝකයේ තියෙන සුන්දර දේවල් ටික දකින්න දුවේ. මේ ඝන කරුවල බදාගෙන ඔයා නිදා ගන්න එපා. ඒ සුන්දර දේවල් දකින්න දැන් මෙච්චර හිරු සඳු ඉන්නේද්දි ඔයා කරුවලටලා නිදාගෙන ඉන්නේ නේ. ඒ සින්දු ඒ හිරු රශ්මිය විඳින්න. සඳේ සඳ චන්ද්‍රකාන්තිය විඳින්න. හැබැයි ඔබ ඒ ලෝකේ ඒවත් බලන්න නැතුව ඝන කරුවල දිහා හිටියොත් දුවේ ඔබ එක්ක ලෝකේ තරහ වෙයි. හැබැයි ඔබට දැනුමක් තිබුණොත් මේකේ සුන්දර දේවල් ගන්න ඒක ඊළඟ පරම්පරාවටත් දෙන්න. ඉතින් මම ඒ එක්කම චුට්ටක් කියන්නම් මේ සෝබාදහමේ තියෙන සුන්දරම තැනක්. ලා කොළපාට ලදල්ලක් කෙමෙන් කහපාට හැරෙද්දී බලන්න සෝබාධර්මයේ ජීවිතයේ මරණය ගැන අපට කියලා දෙනවා. සමහරට මලක් පිපිලා පරවෙද්දී අනියත ධර්මතාවය කියලා දෙනවා. මොනික සමහරට අපේ ගෙදර මල් කැකුලක් පිපිලා පූදිනකන් අපට ඉන්න බෑ මලේ ලස්සන බලන්න. එතන අපට ඉවසිලිවන්තකම උපේක්ෂාව කියලා දෙනවා. මලක් දරා හිඳෙන නටුවක් කොච්චර කැපකිරීමෙන්ද මල අල්ලගෙන ඉන්නේ. හැබැයි නටුවෙන් ගිලිහුණු දවසට
නටුව කොච්චර අඬනවද? ඉතින් ඔය දේවල් අපේ ජීවිතේ කොච්චරම දේවල් තියෙනවද? මහගමසේකරයන් ප්‍රබුද්ධ කියන විදිහට මීදුම්බර හිමිදිරියක සිරිපා කඳු මුදුනක ඉර සේවය කරන විට දුටුවේ මේ ආසිරිය ඉක්මන් කොනක් නැති විශ්වය හාත්පසින් කඳු වලලුවේ. ජීවිතේ විඳින අයට විඳින්න මම ආරාධනා කරන මේ ගීතයත්. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකාබිම බලාගෙන වැවුදියට පෙම් බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දූ තනියම මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මිහිරි දේවල් නුඹටමයි කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීපද සංකල්පනාව එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය විශාරද නන්දා මාලනී සුගායනී හඬ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ප්‍රේමේ රුදුරු බව මෙන්ම ප්‍රේමේ මధుර බවද එකසේ කියාදෙන
එමෙන්ම මොනිකා සිංහල ගීතාවලියේ නව ගීතමය ආකෘතියක් සටහන් කළ ගීතයක් ලෙස තමයි මම මේ ගීතය දකින්නේ. සුනිල් ආරියරත්න කියන ගීපද රචකයාගේ බොහෝ ගීපද රචනාවන්ට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම මොනිකා එච්.එම්. ජයවර්ධන කසුන් කල්ලාරගේ තාත්තා කියන නිසංග සංගීතමය හැකියාවක් පිරිපුන් සිටි ජීවිතයේ හැඟීම් මොනිකා ඒ ජීවිතයේ සමහර හැඟීම් ගීත තනුවලට දානවා. ගීතේ හැඟීම් තනුවලට දාලා හරි ලස්සනට තනු හදනවා. ඒ සංගීත වේදිකාවට මම හරි ආදරෙයි. ඒ ආධ්‍යාත්මිකව මහා පොහොසත්කමක් දරාගත් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම එච්.එම්. කලාවේදියේ. ඒ කලාවේදියා විරල යථාර්ථයක ඔහු මරණය තුල නොමරන මිනිහෙක්. මට තාම එච්.එම්. ජයවර්ධන මැරිලා නැහැ. මට දැනෙනවා. නිදියුෂයේ රැවටි හලාහල විෂබියුවේ මා පෙම්දැල මැද පැටලී සුසුම්ලා මුලා වුණේ ඇයි මා. හලාහල විෂ කියන්නේ මොනිකා එක මොහොතකින් මරණය ගෙනෙන දරුණුම විෂ. එහෙම වෙන්නත් පුළුවන් නේද වරක ප්‍රේමයකට. ප්‍රේමයේ නම් කිමයි ඔබ මට කියා දුන්නේය. දැන් මගේ පරමාර්ථය ඔබේ, මගේ පරමාදර්ශය ඔබේ, මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබේ. මොනිකා මුළු ජීවිතේම නිවන සනසන ජීවිතයේ අන්ධකාරය මත දැල්වෙන පහනක් වගේ වෙන්න පුළුවන් නම් පුළුවන් නේද ප්‍රේමයකට. ජීවිතය කියන්නේ නිශ්චයක් නෙවෙයි, අවිනිශ්චිතයක් තුල ප්‍රේමේ ස්වරූපේ කවර වෙසකින් ජීවිතේ එයිද රැඳෙයිද අත්හැරයයිද අපි කවුද නිශ්චිතවම දන්නේ. බෞද්ධ දර්ශනයට අනුව සියල්ල මොහොතක් ගානේ වෙනස් වෙනවා, මරණයටපත් වෙනවා. ඒත් සම්මුති මරණය තුල මරණය දකින අපට යථාර්ථය දැනෙන්නේ, හැඟෙන්නේ නැහැ. ඒත් ඒ සියලු කටුක යථාර්ථයන් තුල මෙහෙමත් කියන්න පුළුවන් මොනිකා අපට. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරු එළිය ඉම්හාන කාලේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරු එළිය එළිය කියන්නේ නොකිලිටි නිර්මල දායාදයක්. ප්‍රේමයේ ස්වરૂපයත් එහෙමම වෙනවා නම් මේ ගීතයේ ගීතමය කොටස් මෙන්ම ආත්ම ප්‍රකාශනයන් ඇතුළත් එයත් හරි අපූර්වත්වයක්. වෙන කතා ඕනේ අපි ගීතයේ විඳිමු. ප්‍රේමයේ රුදුරු බව එයයි. මිදියුෂයේ රැවටි හලාහල විෂබියුවේ මා පෙම්දැල මැද පැටලී සුසුම්ලා මුලා වුණේ ඇයි මා. ප්‍රේමයේ මధుර බව මෙයයි. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරය.
දැන් මගේ පරමාර්ථය ඔබය. මගේ පරමාදර්ශය ඔබය. මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුමෙරිය මට විවර කළෙහි. දැන් මගේ අතීතය ඔබ, මගේ වර්තමානය ඔබ, මගේ උත්තරීතර අනාගතයද ඔබ. ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය. ලකන ප්‍රේම තටාකයේ ඔබ අප රැඳෙන්නේ අප දෙවන පැයටයි මේ ඇවිත්තියෙන්නේ. දන්තශල්‍ය වෛද්‍ය අසල විජේසුන්දර මහතා අද ප්‍රේම තටාකය අපේ ආරාධිතා මුත්තා. විශ්ව පරණයාපා මේ ගීතය ලියන්නේ කෞශල්‍ය කුමාරසිංහ සංගීතවත් කළේ කසුන් කල්හාර සුගායනීය හඬ. කවුළු පියන්පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටින ලවැලි තලාවේ. මේ ගීතය යනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇවිල්ලා ආදරවන්තයන්ටම වෙන්වුණු තැනක්. මාත් ඒ කාලේ ඉන්නකොට මට හැඟුණා මේ විශ්වවිද්‍යාලේ විභාග නැතුව ඉන්න තියෙනවා නම් කියලා. ඒත් ඉතින් විශ්වවිද්‍යාලේ විභාග කරන්නනේ. ඒ රොබරෝසියා යායට කතා කරන්න පුළුවන් නම් මොනිකා කොච්චර ප්‍රේම කතන්දර කියයිද. මට හිතෙනවා ඒ ගස්වලට එච්චර සාරෙට වැක්කිරෙන්න තරම් මල් පිපිලා තියෙන්නේ ප්‍රේමේ කතන්දර අහගෙන ඉඳලමද කියලා. කෙනෙක්ගේ ඇස් දෙකකට කේරැල්ලක චමත්කාරයට සිනහවකට හිත බැඳෙන්න පුළුවන්. ආධ්‍යාත්මික වටිනාකම් පසක් වෙද්දී ඒ බැඳීම් අනන්ත ආදරයක් වෙන්න පුළුවන්. අනන්තයකට කොහේද සීමා මායිම් නැහැ. සම්මත නිර්ණායකයන් කඩා බිඳගෙන යන්න පුළුවන්. මම හිතන්නේ එහෙම බැඳීමක්. සමහරලාට පොනිකා පත්තරවල තියෙනව නේද? මගේ දියණියට මෙන්න මෙහෙම ඉඩමක් වාහනයක් මෙහෙම තියෙන පුතෙක් සොයයි. හැබැයි ඔය එක තැනකවත් තියනවද ආධ්‍යාත්මිකව සුන්දරට ආදරය කරන්න පුළුවන් පුතෙක් හොයයි කියලා? ඇයි අපි මේ පැත්ත අමතක කරලා තියෙන්නේ? සමහරට මේ කසුන්ගේ මේ ගීතය ඇතුලේ අපි කතා කරනවා විලක දුරක මල් පිපුනේ අපට නොවේ මේ උරු පාරු වෙවිත් බලායාවි විල්දිය ගැඹුරුයි මල් සුවඳ උරාදී යන්නේ බමරුන් කොමේ සඳලු තලාවට පැල්පත දුරනම් බොමේ කවුළු පියන් පත්වන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවලි තලාවේ මුදල් දේපල උරු පාරු තියෙන අයට විතරද මල් නෙලන්න පුළුවන්. ඈත ලස්සන ගැඹුරේ වතුරේ ලස්සන මලක් උරු පාරු නැති අය ඇයි මල් නෙලන්න බැරිද? හැබැයි අපිට දැනෙන්නේ ඔන්න ඔතනයි. සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ කවුළු පියන් පස නුමැනවි නෙතුකෙන් හමුවේ මගේ හිඳ කුඩාක් නතර වුණේ අන්නේ
හදපේලි තුල. කවුළු පියන් වසනු මැනවි නිතුකයන් හමු වෙන කරන්න දෙයක් නැහැ. කොන්දේසි විරහිතව ආදරයක් කියන්නේ මහා වනස්පතියක් වගේ. ඒත් එහෙම ආදරණීය හදවතක් හමු වෙන්නේ කලාතුරකින්. කටුක වුණත් ඒ තමයි යථාර්ථය. ආදරයෙන් හින්දා රජකම් අත්හරින මතකද මොනිකා සාලිය කුමරු. අද හමුවන්නේ හරි අහම්බෙන්. එහෙම සාලිය කුමරුට කළ පරිත්‍යාගයන්ට වටිනාකම් පිරිනමන අශෝකමාලාවන් හම්බ වෙන්නේ හරි අහම්බෙන්. ඒත් යථාර්ථයත් එක්ක මේ ගීතය හමු. කවුළු පියන් පත්වහන් සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ කවුළු පියන් පත්වහන් සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ දුරක මල් පිපුනේ අපට නොවේ මේ උරු පාරු වෙවිත් බලායාවි බිල්දිය ගැඹුරුයි මල් සුවඳ උරාදී යන්නේ වමරුන් කොමේ සඳලු තලාවට පැල්පත දුරනම් බොමෙයි කවුළු පියන් පත්වහන් සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉඟි මරණ තරු කෙලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ කවුළු පියන් පසනු මැනවි නෙතුකෙන් හමුවේ කවුළු පියන් පත්වහන් සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ කවුළු පියන් පත්වහන් සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය ආරාධිතා මුත්තා වෛද්‍යස්සේල විජේසුන්දර මහතා ඔහු අතින් ලියවුණු ගීතයක් තමයි අපි ඊළඟට අහන්න සූදානම් වෙන්නේ. මේ ගීතයට සංගීතය එකතු කරලා ගීතය ගායනා කළේ කසුන් කල්හාර 100,000ක් ඇවිත් යන්නේ නැති. ඔව් ඇත්තටම මොනික දැන් මේ ගීතත් එක්ක ගනුදෙනු කරනකොට මම ගීත රචකයෙක් නෙමෙයි. හැබැයි ගීතයක ගනුදෙනු කරනකොට මට මේ වචනත් එක්ක පොඩි ගැටුම් ආවා. ඒවත් එක්කම තමයි සමහර වෙලාවට මම එක කාලෙක එක දවසක අනුරාධපුරයේ ගිය දවසක මට හිතුණා මේ ඉසුරුමුණි පෙම්යුවලගේ ආදර අන්දරේ අපි නොදන්න කොච්චර කතන්දර ඇතිද කියන එක. මේ දෙන්නට කතා කරන්න පොඩ්ඩක් දුන්නොත් වෙලාවක් නිදහසක් මිනිස්සු ඈත් කරලා කොච්චර දේවල් කියයිද කියලා. අන්න එතන තමයි මට දැනෙච්ච දේ. ගැහණියෙකුට මෙන්න පිරිමියෙකුට ගරුත්වය ලබන්න පුළුවන් නම්
ජීවිතේ හැම පැත්තෙක්ම හැම කෙනෙක්ම ගරුත්වයක් ලබන්න උත්සාහ කරනවා. ඉසුරු කුමටද සඳලු තලයක සැපකි මට මේ පෞර පාමුල නුඹම පමණයි එකම ගැහැණිය කළු ගලක අද ගැස්ම හඳුනන කළු ගලක අද ගැස්ම හඳුනන මේ ගීතේ මම වැඩි කතා කරන්න යන්නේ මගේ ගීතේ නිසා තම තමන්ට දැනෙන විදිහට දැනෙන්න. මට අවශ්‍ය වුණේ කළු ගලක් කියන්නේ හුඟක් දෙනකොට කිසිම තෙතමනයක් නැති කටෝර දෙයක් නේ. හැබැයි එහෙත් හොඳට ඉවසිලිවන්තෙන් ඇහුම්කන් දෙන්න පුළුවන් නම් සමහර විට මොනිකා කළු ගල් ඇතුලේ මහා දිය සීරාවල් සද්ද ඇහෙනවා. අන්න ඒ තෙත අපට අඳුර ගන්න පුළුවන් නම් කළු ගල් ඇතුලේ. ඒ නිසා මේ ගීතය ගැන මම මගේ ශ්‍රාවකයන් නැත්නම් අහන සියලු දෙනාටම ඉඩ දෙන්නම්. මම පොඩ්ඩක් මේ දුන්නේ මෙහෙම ජීවිත කළු ගල් වගේ හදවත් තියනා ඉන්න පුළුවන්. හැබැයි ඒව ඇතුලේ දේශීරාවල් තියනවා කියලා මතක තියාගන්න. ඔබගේ ਵਿਚාරයට මම මේක ඉඩ දෙනවා. සියක් දහසක් ඇවිත් යන්නේති සුන්දරියේ අප දෙස බලා වැවේදිය කඳ දන්නවා ඇති දියවරේ හැංගුණු කතා දියවරේ හැංගුණු කතා සඳලු තලයක සැපකි මට මේ පෞර පාමුල නුඹම පමණයි එකම ගැහැණිය කළු ගලක අද ගැස්ම හඳුනන කළු ගලක අද ගැස්ම හඳුනන අප දෙස බලා වේදිය කඳ දන්නවා ඇති දියවරේ හැංගුණු කතා දියවරේ හැංගුණු කතා දියවරේ හැංගුණු කතා දියවරේ හැංගුණු ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය ලක්හඬ ප්‍රේම තටාකය තුළයි අප රැඳෙන්නේ ප්‍රේමකීර්ති දල්විස්ගේ පද සංකල්පනාව වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගායනා කරනවා. තනිතරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා. ඔය ගීතේ ඔය
මම හිතන්නේ ප්‍රේමකීර්ති අල්විස් ජීවිතයේ ඔතන කතාවත් එක්කම අපේ ගායන වේදියයි ප්‍රේමකීර්ති මහත්තයයි එකට එකතු වෙලා ගිය සම්දිස්ථානයේ කොයි නිර්මාණي හැදිච්ච තැනක්. හැබැයි ඔතන කියනවනේ ප්‍රේමකීර්ති මහත්මයා වෙරළක නිදාගෙන ඉන්නකොට ඈත අහසේ තනි තරුවක් දැක්කා කියලා. ඒ තරුවට කෑ ගහලා කිව්වලුනේ. තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔබම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔබම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා හැබැයි අපි ජීවිතේ එක එක ගැටුණු තැන් අපට මුණ ගැසුණු තැන් අපි ගෙදර එකට ගත කරපු විදියවල් අපේ ජීවිතේ දැනුණු දේවල් හැබැයි ඒවට මම මොනවත් කියන්නේ ඔබට අවශ්‍ය වුණා නම් ඒක නැති කරගන්න මම ඒක ඔබට ඉඩ දෙන්නම් හැබැයි ඔබ තරුවක් මට මගේ ජීවිතේට මට එලියක් දුන්නු කෙනෙක් ඔබ ඔහොම ඔතන ඉන්න මාත් මෙතන ඉන්න කවුද කෙනෙක් ඔය තරුව ඇතුලේ හුස්ම ගන්නවා කියලා දැනෙන්න පුළුවන් කාට හරි තම තමන්ට දැනෙන විදියට ඒ හුස්ම පිට කරගන්න කලාවේ රස උල්පත් මවන්න එම වචනයකට තියෙන ශක්තිය මේ ගීතය මොනිකා ටිකක් අහන්නකෝ සමහර වෙලාවට අර හැංගෙන හැංගීම් ඒ වචන වලින් ඔබත් ඔහොම ඔතන ඉන්න මාත් මෙතන ඉන්න ඒ වචන එක අන්තිමට අර වේදනාව ඔය තනි තරුවේ කියලා අපි ගීතේ අන්තිමට ඉවර කරන්නේ ඒ සියලුම වේදනාවල් ටික එකතු කරන් තමයි තනි තරුවේ කියලා ඒ ගීතේ අන්තිමට ඉවර කරන්නේ. ඉතින් මම ඔබලට අවස්ථාව දෙනවා ඒ ගීතේ මේ විදිහටම රස විඳින්න ඇස් දෙක පියාගෙන. තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔබම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔබම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා නිතග පැටලි පැටලි මුවග ඇලලි ඇලලි නිතග පැටලි පැටලි මුවග ඇලලි ඇලලි මෙතෙක් දුරක් එක් වී පැමිණි තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔබම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා
අරණි ලතෙවි ලතෙවි වැඳෙනු බැරිව ඉකිලි ඉකිලි මොහොඳ අරණි ලතෙවි ලතෙවි වැඳෙනු බැරිව ඉකිලි ඉකිලි මගෙන් ඉවත ඇකිලා සැනසී තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා තනි තරුවේ තනි තරුවේ තනි තරුවේ ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය ලකන ප්‍රේම තටාකයේ අප රැඳෙන්නේ අද ප්‍රේම තටාකයේ අපේ ගුණවාන්විත ආරාධනය පිළි අරගෙන අප සමගින් රැඳෙන්නේ දන්තශල්‍ය වෛද්‍ය අසල විජේසුන්දර මහතා ඊළඟට අහන විඳින ගීතය මේ ගීතය ලියවෙන්නේ බණ්ඩාර හැලියගොඩ මහතාටින් එක් අවස්ථාවකදී නවලෝක සමූහ ව්‍යාපාරයේ ජයන්ත ධර්මදාස මහතා මුණ ගැහෙනවා එතුමාගේ බිරිඳගේ අභාවයෙන් කෙටි කලකදී ඒ ඇතිවුණු කතා බහත් එක්ක තමයි බණ්ඩාර හැලියගොඩ මහතා මේ ගීතය රචනා කරන්නේ කියලා හො සඳහන් කරනවා මේ කිරුළ බර වැඩි දේවි ඒ කතාව කියපු නිසාම මට දැනෙන දේවල් තමයි ආදරය කළ කෙනෙක් ළඟදී ආදරය දැනුණු කෙනෙක් ළඟදී මරණය කියන්නේ අවසානයක් මිස කෙලවරක් නෙමෙයි කියලා මට හිතෙනවා. භෞතිකව සමුගන්න සමහර අය කාලයත් එක්ක මතකයේ අත්හැර යනවා. ආධ්‍යාත්මිකවත් සමුගන්නවා. එහෙත් භවයෙන් භවය අපි මුණ ගැහෙන්න ප්‍රාර්ථනා කරන ආධ්‍යාත්මිකව අපේ හදගැස්ම සමග ජීවත් වෙන අය මේ සංසාර ආරණ්‍ය අපට මුණ ගැහෙනවා. ඒ මගේ හදගැස්ම, ඒ මගේ ආත්මය, ඒ මගේ ජීවිතය, ඒ මගේ සෙවණැල්ල ඒ සියල්ලම මගේ. එහෙම තනක් ජීවිතයේ දුන්නු කෙනෙක් ජීවිතෙන් ඔබෙන් සමුගත් දවසක මෙහෙම නොහිතේද ඔබට මේ කිරුළ බර වැඩි දේවි ගිනි ගැනි ලය රිදුම් දේවි. මේ ගීතේ එක තැනක මෙහෙම කියනවා. මිතුරියක සොයුරියක සෙනෙහසම පිදු මවක මගනු මග කියා දුන් පැදුරු තුමියයි වරක සංසාර සාගරෙන් පාවී මවෙත ආ සඳ කිඳුරු දේවී බෝධිසත්වයන් සඳ කිඳුරෙක්ව උපන් භවයේ සඳ කිඳුරිය කෙරේ ලෝභ සිතෙන් රජෙක් සඳ කිඳුරාට ඊතලෙන් වෙඩි තිබ්බන්නේ සඳ කිඳුරිය උපන් යසෝදරා දේවිය තමාගේ පති ධර්මතාවයේ අනුහසින් සඳ කිඳුරාට නැවත ජීවිතය දෙන්න කෑ ගැහුවනේ. අවසානයේ ශක්‍ර දෙවියෝ ජීවිතය දුන්නා. ඒ සසර පුරා තමන් වෙනුවෙන් ඉපිද තමන්ට මරණයේදී ජීවිතය රැගෙන ආ ගැහණියක්. තමා වෙනුවෙන් පතිදම් රැකි පතිනි දේවියක්. ඒ ගීතේ මේ පද ළඟ මගේ හිත ගොඩාක් සංවේදී. ඒ ගීතය අහන්න ඒ ගීතයේ ඇතුලේ ජීවිතයේ දැනෙන දේවල් ගොඩයි. තමන් වෙනුවෙන් ජීවිතේ කැප කරන කෙනෙක් තමන්ට දැනුණාම ඒක අපට ආත්මයකට අමතක කරන්න බෑ. ඒක දැනෙනවා. ඒක තමයි මේ ගීතෙන් කියන්නේ.
කිරුල බර වැඩි දේවි ගිනි ගනි ලය රිදුම් දේවි ඔබම පැලදු සිරස ප්‍රේමයේ මිනි කිරුල තවම මා හිස රඳයි එයම මට බර වැඩි දේවි මිතුරියක සොයුරියක සෙනෙහසම පිදු මවක මගනු මග කියාදුන් ඇදුරු තුමියයි වරක සංසාර සාගරෙන් පාවී සඳ කිඳුරු දේවි රයමනොනිදාරණි මගේ නෙතු මතහිමි මතක ගිලිහෙනු නොදී ඔබ මසිත පිමදී සසර මග අත නොහැර පෙවි යලි එකට මුණ ගැහෙමු දේවි මේ කිරුල බර වැඩි දේවි ගිනි ගනි ලය රිදුම් දේවි ඔබම පැලදු සිරස ප්‍රේමයේ මිනි කිරුල තවම මා හිස රඳයි දේවි එයම මට බර වැඩි දේවි හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය දාදල්වෙස්ගේ පද සංකල්පනාව සෝමපල රත්නායකයන්ගේ සංගීතය නිරංජලා සරෝජනී ගයන්නේ මලක් නැති ගසක් වේ හුදෙකලා වූ නුඹට එකම එක මලක් වේ සූඳ දුන්නෙමි කලෙක වසන්තය අලුත් මල් අතුපුරා ගෙනෙන විට සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට මෙහෙම කිව්වොත් මොනිකා කාලෙකින් ලදල්ලක් නොයිපදුණු නැත්නම් පොහොට්ටුවක් නොපිපෙනු ඉපල් කාස්ටකේ තියෙන ඉපල් ගසක කාලේ ඇවෑමින් පිපෙන මලක් හරියට ඒ ගස මත පැලඳු ඔටුන්නක් වගේනේ. හැබැයි ඒ තනි මලට ඒ ගස කොච්චර ආදරයක් දෙනවද ඒ කාලේ. එහෙත් වසන්තය ඇවිල්ලා සාර සුභාවට ආවට පස්සේ හැම රිකිල්ලක් ගානෙම ගස් මල් ගෙඩි පූදනකොට අර එක දවසක පිපුණු මල ගැන මතකේ ගහට තියෙයිද? ඒ මලට වටිනාකමක් දෙන්න තරම් කෘතවේදී මතකයක් තියෙයිද? ඒක හුඟක් අය ඇසුරේ අපි විඳින දුක්බර යථාර්ථයක්. සමහර වෙලාවට ඝන කරුවලක ඉන්නකොට අපිට චූටි තරුවක් පාර කියලා දෙන්න පුළුවන් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අපිට පාරේ ඡායාවක් දෙනවා. හැබැයි පුන් පොහොය දාසට සඳාවට පස්සේ අර තරුවකෝ හැබැයි මොනවත් ඉල්ලන්නේ
සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට මගේ සිත ඔයාට දැනුණු දවසක ඔයා සිනාසෙන්න එච්චරයි ඉල්ලන්නේ. මලක් නැති ගසක් වී උදකලා වූ නුඹට එකම එක මලක් වී සුවඳ දුන්නේ කලෙක වසන්තය අලුත් මල් අතු පුරා කිනින විට සිනාසෙනු මෙන ඉදින මට නොවේ මගේ හිතට රැයක් වී හැඬූ විට ජීවිතය ඇතුම් දී එලි කලිමි පුංචි දරුවක් විලස සිනාසෙන පුරා හඳ වඩිනදා පෙර මගට සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස රුවන් මාලිකාවක පහන් දල්වනු කුමට ඉඳ හිටක සොයත්දී යට කියාවේ මතක සිනාසෙනු මැන ඉදින මට නොවේ මගේ හිතට හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය ලකඩ ප්‍රේම තටාකය අප රැඳෙන්නේ අද ප්‍රේම තටාකයේ අපේ ගුණවාන්විත ආරාධනය පිළි අරගෙන අප සමගින් රැඳෙන්නේ දන්තශල්‍ය වෛද්‍ය අසල විජේසුන්දර මහතා. අපි ගීත පිළිබඳව ඔබට දැනෙන දේවලුත් එක්ක අපේ කතා බහ ටිකක් දිග වැඩි වුණා. හැබැයි මම අහන්න කැමති ඔබේ ජීවිතයේ ඊළඟ බලාපොරොත්තු පිළිබඳව වෛද්‍යවරයෙක් විදිහට ඒ වගේම දැන් වර්තමානයේ වෙනකොට ඔබ පිළිබඳව අප බොහෝ දේවල් අසා තිබෙනවා ගිලනුන්ට උවටන් කිරීම පිළිබඳව ඔබ ලබා දීලා තියෙන බොහොම අපූර්ව උදාහරණත් එක්ක ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳවත් අපි කැමතියි දැනගන්න. මගේ අනාගත බලාපොරොත්තුව කියන්නේ විශේෂයෙන්ම මගේ මේ කලා නිර්මාණ කලාවත් එක්ක මගේ කලාව මගේ වෛද්‍ය වෘත්තියට එකතු කරගන්න. එතකොට ගොඩක් අය මට කියන කතාවක් තමයි ඔබ වෙදකමත් එක්ක හෙදකමත් කරනවා කියන එක. කියන්නේ මිනිස්සුන්ට දැනෙන දේ මිනිස්සුන්ට සමහරට තුවාලයක් ඇති වුණාම තුවාලයකට බෙහෙත් දානවා නම් මොනිකා ડોක්ටර්ට පුළුවන් මේකට බෙහෙත් දාන්න කියන්න. හැබැයි ડોක්ටර්ට පොඩ්ඩක් ඒ තුවාලේ අත ගාලා ඔයාට රිදෙනවද කියලා තව තුවාලේ ගැඹුරට ගිහිල්ලා බලලා හෙදියකට බාර නොදී ડોක්ටර් කරන්න පුළුවන් නම් මම හිතනවා එතන රෝගියාට ලොකු සුවය සහනයක් එක්කම හැම පැත්තක්ම ජීවිතේ දැනෙන්න ගන්නවා කියන එක. මේ මගේ මේ රෝහලේ වැඩ කටයුතු දැන් අපේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්න පුළුවන් තව අලුත් සංකල්පයක් විදිහට මිනිස්සුන්ගේ මුහුණ ආශ්‍රිතව තියෙන සියලුම විකෘතිතා ප්‍රකෘති කරන මට්ටමකට අපි රෝස්වුඩ් බියුටි ක්ලිනික් කියන සංකල්පයක් දාලා මිනිස්සු ලස්සන කරන්න සංකල්ප අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම මිනිස්සු එක්ක ගනුදෙනු කරන මිනිසුන්ගේ අවශ්‍යතාවය ඊටාම උසස් මට්ටමකට
මිනිස්සුන්ට ලබා දෙන එක තමයි මගේ ප්‍රධාන පරමාර්ථය. ඒකම කලාව පැත්තට අලුත් නිර්මාණ කරමින් මිනිස්සු එක්ක ගැවසෙමින් කලාකරුවන්ට රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවල් වලට උත්තර දෙමින් තමයි මේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. ආදරය පිළිබඳව අපිට ගීතමය කතා තුළ ලබා දෙන අති සුන්දර උදාහරණයක් වගේම චිත්‍රපටයක් තුළත් අප බොහොම අපූර්වට විඳගත්ත තැනක් තමයි හුලවලි චිත්‍රපටයට ඇතුළත් වුණු මේ ගීතය. ධර්මසිරි කමගේ සෝරිනාතින් ලියවිලා වික්‍රත්නායකයන් සංගීතවත් කොට විශාරද සුනිල දිරිසිංහයන් ගයන්නේ කුඩා ගමේ මත්දහනේ. ඇත්තටම මේ ගීතය ගැන මම වැඩි කතා කරන්න නැහැ මොනේ. ගමන් එක දෙයක් කියන්නම්. මේ ගීතයේ දාරා කියන ඒ චිත්‍රපටයේ ඒ දාරා කියන්නේ අනේ සුභා මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොරේ එදා මල් කොමර පිපුණු ළමැද වසාගනින් කියා මගේ අතින් දුන් සලුවෙන් ළමැද වසා ගියා රෙදි පොටක් කරලන්නට වරම් නැතුව ගියා වරම් නැතුව ගියා. උඹේ පාළු ගෙලේ රෙදි පොටක් මට පලඳන්න බැරි වුණානේ. උඹ ගියේ එක නෙමෙයි ප්‍රශ්නේ. මගෙන් උඹට කළ යුතුයකම් මට කරගන්න බැරි වුණානේ. අපෙන් කවුරු හරි ගිලිහිලා ගියොත් අපි බලන්නේ එයාට අපහාස කරන්න. හැබැයි දාර කියනවා උඹ මගෙන් ගියා. හැබැයි මගේ රෙදිපිලි තමයි ඇඳගෙන ගියේ. හැබැයි උඹේට මුතු පොටක් ගන්න තමයි මම මේ හැම රැකියාවක්ම හැමදේම කරේ. මට ඒක දාගන්න බැරි වුණානේ. ඔන්න ඔතන තමයි මොනිකා ආදරය කියන්නේ බෝධිසත්ව ගුණයක් කියන දේ. ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි. ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ආදරය කියන්නේ අත්හැර ගිය තැනකදී ජීවිතේ වනේ නිර්ලෝභී ආශිර්වාද පිරිනැමීම. මේ ගීතයේ මිහිරිම තැන ඒ පාඩමයි. ඒ පාඩම හිතේ තියාගෙන මේ ගීතය උඩාගමේ මන්දානේ අවුරස්නේ නිමා උරේ කඳු පෙතේ දඩමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මානම් ගියේ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රෙදි පොටක් පලදන්නයි සුවා වසාගනින් කියා මගේ අතින් දුන් සලුවෙන් ළමැද වසා ගියා රෙදි පොටක් කරලන්නට වරම් නැතුව ගියා වරම් නැතුව ගියා තේරවිල්ල සකී රැට නිදන තනි පැදුරේ නැති සිහිලෙකි සකී ආලෙ බිඳුණු කුමකට කඳුළු එළනු සකී ආල වදන යන
අරගෙන යන තේරුම මොසත් කම ප්‍රේමනීය හදවතක් ඉසිඹුලන නවාතැන ලක්හඬ ප්‍රේම තටාකය ලක්හඬ ප්‍රේම තටාකයේ ඔබ රැඳෙන්නේ අද ප්‍රේම තටාකයේ අපේ ආරාධිත අමුත්තව දන්තශල්‍ය වෛද්‍ය අස්සෙල විජේසුන්දර මහතා අද අප විඳින්නට තෝරාගන්න අවසන් ගීතය මචර සුනිල් ආරියරත්නයන්ගේ ගීපද සංගීතවත් කොට ගායනා කළ ආචාර්ය වික්ටර් රත්නායකයන් තොටුපොළයිනේ කවුද අත වනන්නේ මොනිකා හෙන්රි ජේම්ස් කියන නිර්මාණකරුවා කියනවා ඕනෑම කලා නිර්මාණයකට කවුළු 1 සිට දසලක්ෂයක් පවතී. තමන්ගේ බුද්ධියට ගෝචර වන ආකාරයට ඒ කවුළු විවර කරගන්න. තමන්ගේ බුද්ධියට දැනුම පරාසය අනුව කවුළු ගාන වැඩි කරගන්න. ඕනෑම නිර්මාණයකට බලන්න පුළුවන් දේවල්. මේ ගීතය තොටුපොළයිනේ කියන ගීතය මට දැනුණු ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මං හිතන්නේ සුනිල් ආරියරත්න මහත්තයා ලියපු සංකල්පය වෙන්න පුළුවන් මුඛ්‍ය පරමාර්ථය අපි ජීවිතේ එකට ආපු ගමනක්. දැන් සුන්බුන් වද අපේ දේවල් සේරම විනාශ වෙලා හැබැයි මට තව කෙනෙක් එකොඩින් අඬ ගහනවා තරු යුවලක් කියන්නේ සාහිත්‍ය S2 ගැහණු කෙනෙක් මට අඬ ගහනවා හෙට මම හිනෑමි කියලා ආමංග අඳුරේ පෙර මඟ එකොඩින් තරු යුවලක් ඇවිලේ ඔරු කඳ ඇතුලේ ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ හෙට මම හිනැහෙමි හෙට මම හිනැහෙමි තොටුපොළයිනේ කවුද අත වනන්නේ පහුගිය දේවල් දිහා බලන්න නැතුව මම ජීවිතේ හෙට වෙනුවෙන් යනවා. හැබැයි ඔය කෙනෙකුට හිතන්න පුළුවන් මට්ටම මම ඔය නිර්මාණයක තව ඇතුළට කිදා බහිනවා නැත්නම් ඇතුළට මම යනවා. යනකොට මට දැනෙනවා මොනිකා අපි අවසාන භාගයේ ජීවිතේ හාන්සි පුටුවක ඉඳගෙන අපි ජීවිතේ හිතුවොත් අපි මේ එක තැනක නැත්තම් තොටුපොළක අපි ඉන්නවා. අපට ජීවිතේ අඬ ගහනවා තව. අපි මේ ආත්මෙන් ආත්මේ තොටුපොළ වල ඉන්නවා. හැබැයි අපි ජීවිතේ කරපු දේවල් අපට මතක් වෙනවා. අපේ අතීත දේවල් අපි සිහි කරනවා. මෙන්න මෙහෙම දේවල් මට වුණා මේක වුණා මේ වුණා. හැබැයි මම මේ කිසි දෙයක් බලන්නේ දැන් මට අඬ ගහනවා කෙනෙක්. එදාට මම සතුටු වෙන්න. මම හිතන්නේ මොනිකා ඒක තමයි අපේ ආගමේ නිර්වාණය. අපට කවුද අඬ ගහනවා. තොටුපොළක අපි ජීවත් වෙනවා. ඉතින් ඒ අපි මෙච්චර මේ සින්දුව ඇහුවට කවදාවත් හිතුවද මේ කවුද අතවනන්නේ කෙනෙක්? එහෙම හිතන්න. එහෙනම් මේ ගීතයත් ඒ විදිහටම රස විඳින්න. අවසේනම් අදට සමුගෙන යන්නට සෝදානම් තවත් දිනයක මුණේ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අතිශය කාර්යබහුල මොහොතක වුණත් ගීතයට සහ කලාවට තියෙන ආදරයත් එක්ක ලක්හඬ ප්‍රේම තටාකයත් එක්ක එකතු වීම පිළිබඳව දන්තශල්‍ය වෛද්‍ය අස්සෙල විජේසුන්දර මහතාට යලි හෙට රෑ 7ට ඔබ මුණේ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක දැනි බටු ගෙදර සමගින් මම මොනිකා සේරසිංහ ඔබට සෝදායක රාත්‍රියක්. තොටුපොළ අයිනේ කවුද අත වනන්නේ කවුද අත වනන්නේ තොටුපොළ අයිනේ තොටුපොළ අයිනේ
අතවනන්නේ කවුද අතවනන්නේ තොටු පොළ අයිනේ වරුවේ යුරේ වැටකේ උන පඳුරේ හෙවනේ හබල බිඳීලා පෙරළුණු ඔරුවක සුම්බුන්නේද දැවටේ ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි තොටු පොළ අයිනේ කවුද අතවනන්නේ තොටු පොළ අයිනේ කවුද අතවනන්නේ කවුද අතවනන්නේ තොටු පොළ අයිනේ අඳුරේ පෙර මඟ එගොඩින් තරු යුවලක් ඇවිලේ ඔරු කඳ ඇතුලේ ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් මංකඩ විසිරේ හෙට මම හිනහෙමි හෙට මම හිනහෙමි තොටු පොළ අයිනේ කවුද අතවනන්නේ තොටු පොළ අයිනේ කවුද අතවනන්නේ කවුද අතවනන්නේ